කියනකට පැහැදිලිදී ඒක ගැන මට හිතන්නේ සැපේම ගැන කතා කරන දෙන්නේ සෞඛ්‍ය අංශයෙන් ග්‍රාමීය කම්පිය සාමාන්‍ය පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්නේ කියන එක විතරක් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට මේ වෙනකොට මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් ගන්න කවුරුත් අපි දැන් තුන්වෙනි රැඳ ටිකක් වැඩිපුර යනවා මේ සතිය වෙනකොට ලංකාවේ 3500 කට විතර වගේ ගානක් දවසකට රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තා. ඒකම අපේ ප්‍රදේශවල රෝගීන් වැඩිපුර වාර්තා වෙන්න පටන් ගත්තා. ඒතකොට මේ වෙනකොට මම කියන්නේ සෞඛ්‍ය කාර්යාලයේ කාර්යාලයේ ප්‍රදේශයේ විතරක් ගත්තොත් රෝගීන් අහකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන තුන්වෙනි රැඳ. ඒකම නිරෝධායනය කරපු සංඛ්‍යාවෙන් මේ වෙනකොට නිරෝධායනය වෙන 14 ඇතුළත 200කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට මෙන්න මේ කට්ටියක තමයි මේ ග්‍රාමීය කම්පියුටර් එක්ක සම්බන්ධතාවය ප්‍රධාන වශයෙන් තියෙනවා. හිතන්නේ දැන් අලුත් චක්‍රයේ කියන්නේ ගොඩක් කටයුතු අවශ්‍යතාව වැඩි කළා. නමුත් මේ පිරිසට තමයි ප්‍රධානම වගකීම තියෙන්නේ. එතකොට මේ පාර පොඩි වෙනසක් තියෙනවා. මේ පාර වල ගිය පාරේ මේක දැක්වලට කන්ෆයින් වෙලා දුන්නේ මේ ඩිසිෂන් එක. නමුත් මේ පාර අපි දකිනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන ප්‍රදේශයේ පුරා මේ රෝගී තත්ත්වයේ වාර්තා වෙනවා. තව ප්‍රදේශ ආශ්‍රිතව ටිකක් වැඩි මම හිතන්නේ අපේ ගත්තොත් අපේ PHCD මහත්තයාගේ බල ප්‍රදේශයේ කියන්නේ මහියංගන තවම කියන බල ප්‍රදේශයේ තුල කොවිඩ් රෝගීන් වාර්තා වීම සහ ආශ්‍රිතයන් සිටීම වැඩි. නමුත් අනිත් ඒවා නැතුව මේ මේ පාර පැතිරලා තියෙනවා. එතකොට මේ පැතිරීම ගත්තොත් ගොඩක්ම ඇවිල්ලා තියෙන්නේ මම හිතාගේ පාර අපි කොවිඩ් කම්පියුටර් කතා වුණා. ගොඩක් වෙලාවට කොළඹ ගිහිල්ලා පැමිණිච්ච අය සහ පිට ගිහිල්ලා පැමිණි උත්කලයේ තමයි මේ පොකුළු හැදීම ආරම්භුනේ සහ ඒ පොකුළු ටික ටික ආරම්භ. නමුත් මේ වෙනකොට ගිය සතියේ මම හිතන්නේ අපි ගිය පාර කම්පියුටර් කතා වුණේ නැහැ ඒ ගැන. ගිය සතිය ඇතුළත අපිට වැඩිපුර රෝගීන් වාර්තා වෙන පටන් ගත්තා ගාමන්ට් වල. එතකොට මම හිතන්නේ කොහොමද දකින්නදී ප්‍රවෘත්ති බලනකොට ලංකාවේ පුරාම ගාමන්ට් ආශ්‍රිතව පොකුළු හැදීමේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඒකට මම හිතන්නේ අපිටත් ඒකේ ලොකු වෙනසක් නැහැ. මම කියන්නේ පොතින ගාමන්ට් ආයතනයේ ගිය සතිය ඇතුළත දැන් මේ තුන්වෙනි රැල්ලේ විශේෂයෙන්ම ගිය සතියේ ඉස්සරහදී මැදට වගේ ඉඳලා තමයි මේ රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තේ. මේ වෙනකොට රෝගීන් 47 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ රෝගීන් 47 දෙනෙක් වාර්තා වෙලා තියෙන්නේ අපි කරපු පරීක්ෂණ 113ක්. ඒකවල මෙතනේ කරපු පරීක්ෂණවලින් 142ක් විතර වගේ ආසන්න සංඛ්‍යාවක් පොසිටිව් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ සෑහෙන සංඛ්‍යාවක්. එතකොට මේ කට්ටිය අහුවෙන්නේ අපි ආයතන වලට ගාමන්ට් වලට මෙන්න මේ දින තියෙනවා වගේම දැන් ඔබතුමාලට කියනවා වගේම මේ මාර්ගෝපදේශයක් ඒගොල්ලන්ට දීලා තියෙනවා මාර්ගෝපදේශය හැමදාම උදේට එන සේවකයෝ සියලු දෙනා මේගොල්ලෝ උෂ්ණත්වය බලන්න ඕනේ රෝග ලක්ෂණ වලට බලන්න ටිකක් සිස්ටමැටික් ස්ක්‍රීනින් කරනවා කියලා. ඒක කරන්නේ. ඒක කරලා උපදෙස් දීලා යම් කිසිම සැකයක් තියෙනවා. කිසියම් හෝ කොවිඩ් රෝගීට සැකයක් තියෙන කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලෝ වැඩට ගන්න බෑ ඒගොල්ලෝ ගෙදර යවනවා. ඒ වගේම ඒගොල්ලෝ ටිකක් අමාරු තත්ත්වෙ නැගින්න රෝහල් ගත කරනවා. ඒකම ඔබ තමයි මුලින් වෙන්නේ නමුත් දැන් රෝග තත්ත්වය වැඩි වෙනකොට ගිය සතියේ ඉඳලා අපි නියම කළා ඒගොල්ලන්ට දවසේ මැද මුළු සේවක සියලු දෙනාගේම උෂ්ණත්වය පරීක්ෂා කරන්න සහ රෝග ලක්ෂණ නැවත වරක් පරීක්ෂා කරන්න. ඒතර මේ විදිහට තුන් හතර දෙනෙක් අහුවෙනවා. ඒතර මේ අහුවෙන කට්ටියගේ PCR පරීක්ෂණ කළා තමයි මේ විදිහට අපිට වැඩි සංඛ්‍යාවක් ගාමන්ට් එකේ හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි එතකොට ගාමන්ට් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක මේ සාකච්ඡා කළා. මේ පාර අපිට මේ පාර පොඩි රිසර්ච් මේ තියෙන විශේෂත්වයක්. මොකද ඊයේ පාර මම මේ කම්පියුටරේදී අපි ගාමන්ට් එක ගැන කතා කරනකොට ඊයේ පාර ගාමන්ට් එකේ රෝගීන් වාර්තාවනේ ගොඩක් ෆිනිෂින් ආචාර ඒගොල්ලෝ නිෂ්පාදන කළා අන්තිමට ඒකේ කටයුතු අවසන් කරන ෆිනිෂින් ආශය කියන්නේ. නමුත් මේ පාර රෝගීන් වාර්තා වෙන්නේ මහාන පරිසර සීවින් ආශය. එතකොට ඒකේ තමයි වැඩිපුර රෝගීන් අනිත් ඒවා වාර්තා වෙලාම නැහැ. ඒකින්ද අපි ඊයේ ගාමන්ට් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා ෂෝවින් ආශය ගැන මහාන ප්‍රධාන ශාලාව ඉතින් වැඩ නවත්තලා මොකද ඒ කට්ටියගේ සීල්ම ගැටයස්ව හොයා ගන්න ඕනේ. හොයාගෙන ඒ කට්ටිය නිවෙස්ගත නිරෝධායන ලක් කරන්න ඕනේ. ලක් කරලා PCR පරීක්ෂණය කරලා රෝගේ නැහැ කියලා හඳුනාගෙන තමයි ඇතුළට ගන්න ඕනේ. ඒකත් ඒකින්ද ඒ ගාමන්ට් ප්‍රධාන අංශයේ කටයුතු දැනට ඒක හඳුනා ගැනීම සහ PCR පරීක්ෂණ වලට යොමු කිරීම දක්වා තාවකාලික නතර කරන ගාමන්ට් එක වහලා නැහැ. ඒක ගාමන්ට් එක වහන්න සිද්ධ නැහැ. දැනට
වාර්තා වෙච්ච අංශය සම්පූර්ණයෙන් වහලා ඒකේ රෝගීන් හඳුනා ගැනීමේ කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේකෙනොත් මම හිතන්නේ මේ ඉන්න පුද්ගලයා අපේ අඳුරු කෝට්ටේ ඒකම හසලකම වැඩි කරමින් විදිමාලයේදී අපි කොටසක් ඉන්නවා. ඒතර මේ කොටසත් අදාළ වෙනවා අපි කියපු ටැප්ලේටේ බලන්න කොටස. එතකොට මේ විදිහට තමයි අපේ තත්ත්වයේ තියෙන එකම කමියුනිටි එකේ. රෝගීන් වාර්තාවෙන් වැඩි වෙලා තියෙනවා. පෙරේදා වෙනකොට සිකුරාද මහියංගන රෝග වලට රෝගීන් 21 දෙනෙක් පැය 24ක් ඇතුළත වාර්තා වෙලා තියෙනවා. හැම දවසකම 8ක් 9ක් 12ක් එනවා. එතකොට ඒ රෙකෝඩ්ස් මේ අපිට අදාළ ප්‍රදේශෙක තමයි ඒක අපේ අදාළ නැති කොටස් දෙන්නේ හසලක සහ විල්ගොමින් අපිස් කොටස කියනවා. එතකොට මේ විදිහට සමාජය තුලින් රෝගී වාර්තා වීම වැඩි වෙලා තියෙනවා. එතකොට මේ එක රෝගියෙක් ආවන් පස්සේ ඒගොල්ලන්ගේ ආශ්‍රිත විදිහට සමාජ පවුල් දෙකක් තුනක් හතරක් පහක් උද්ගලයන්ට 10ක් 15ක් සමාන 20ක් සිටින්න පුළුවන්. එතකොට අපේ ක්‍රියාවලිය තමයි අපි මේ රෝගීන් හඳුනාගත්ත ගමන් රෝගීන් අපිට රෝහලෙන් වාර්තා කළා. අපි PCR පරීක්ෂණ කරනවා. ඒ අපි PCR කරන පරීක්ෂණ වලදී රෝගීන් වාර්තා වුණා. ඒ වාර්තා වුණ ගමන් අපි මොකද කරන්නේ? රෝගියාව යවනවා රෝහලට. දැනට තාමත් මහියංගනේ නිවෙස්ගත ප්‍රතිකාර කිරීම ක්‍රමවේදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගොඩක් අය අහනවා දැන් ටීවී එකේ කිව්විද දැන් අපිට පොසිටිව් වුණාන් පස්සේ සර් අපිට කිසි රෝග ලක්ෂණ නැහැ ගෙදර ඉඳන් කරන්න පුළුවන් කියලා. ඒක දැනට බස්නාහිර පළාත විතරයි කෙරෙන්නේ. බස්නාහිර පළාතේ පළාත දිස්ත්‍රික්කේ. ඒක පයිලට් ප්‍රොජෙක්ට් එක අපි ඉදිරියට යන මම හිතන්නේ ඒකේ තියෙන අනුපාඩු සහ විනාශකම් කරන්න ඕනේ ඒවා අඳුනාගෙන ඊට පස්සේ අපිට චක්‍රයක ළඟදීම අපි නිකුත් කරලා කියලා බලාපොරොත්තු වෙනවා අපි අපිට මේ ක්‍රියාවලිය කරන්න. නමුත් දැනට අපි ඒක හිත කරන්නේ සියලුම වාර්තා වෙන රෝගී අනිවාර්යෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ අතරමැදි මධ්‍යස්ථානයකට යවන්න. ඒක හින්දා දැනට නිවසේ රෝගී ඕගොල්ලන්ට බලන්න අපි ඉතුරු කරන්නේ නැහැ. දැනට අපිට තාපික දවසට යනකොට අර ප්‍රාදේශීය කම්පුණ අපි වගේ රෝගීනෝ ඒකේ රෝගීන්ගේ රෝග ලක්ෂණ නැති සහ අවරෝග ලක්ෂණ තියෙනවා කියලා අපි තීරණය කරනවා. ඒක මම දැන් අනිවාර්යෙන් සෞඛ්‍ය ආශිකේ තීරණය කරන්නේ මේ රෝගියා යවනවද නැද්ද කියලා ඒක PHI මන්දිරයෙන් කතා කරලා අපි තීරණය කරන බෙදලා තියාගත්තා. ඒ තීරණය කළාට පස්සේ තමයි මොකද එතන මෙදියක් දෙයක් කරේ දැනට නැහැ. දැනට ඉන්නේ අපි අඳුනා ගන්න රෝගීන්ගේ ආශ්‍රිතය තමයි ගොඩක්ම පවුල් වල ඉන්නේ. ඒකට ඒගොල්ලෝ පළමු පෙර ආශ්‍රිතය තමයි අපි අඳුනගන්නේ දැනට. දැන් අපි මේ වෙනකොට අර ඉස්සර පළවෙනි පාර වගේ සෙකන්ඩ් ලයින් කන්ටැක්ට් කියනවා. ආශ්‍රිතයන් දෙක ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරන්නේ නැහැ. ඒකට පළමු පෙර ආශ්‍රිතය තමයි නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ. මෙන්න මේ ආශ්‍රිතයන් බලා ගැනීම තමයි ගොඩක් මේ කමිටුවේ ප්‍රධාන වශයෙන් අපි කරේ කියලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන අපි ගිය පාරවල කතා කරනකොට ප්‍රශ්න වගේ ඇති වෙනවා. මොකද ගොඩක් මිනිස්සු අපි කියන උපදේශ හරියටම අකුරටම පිළිපදිනවා. ඒ කට්ටියගේ ගෙවල් වලට කියලා බලන්න දෙයක්වත් නැහැ. ගොඩක් අය නමුත් නම් කිසි පිරිසක් ඉන්නවා මේ කියන උපදේශ පිළිපදින්නේ නැති. ඒකට ඊයේ සතියේත් මගේ PHI මහත්තයා කතා කළා නිරෝධායනය කරන මිනිස්සුෙක් වේවත්තේ ගෙදරට යනකොට මිනිස්සු නැහැ. මිනිස්සු ගිහිල්ලා. අන්න ඒ දේ වෙන්න දෙන්න බෑ. මොකද එයා ඊට පස්සේ පොකුරු හදනවා 20 30 40. ඒක නිසා පළවෙනිම දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කමිටු වලින් අපි නිරෝධායනයට ලක් කරනවා. PHI මහත්තයා මේ ලිස්ට් එක දෙනවා. දැනටත් ඒ ආත්මේ ක්‍රියාත්මක වෙනවා. මම දන්නවා PHI මහත්තයා ගෲප් හදලා WhatsApp ගෲප් හදලා Viber ගෲප් හදලා තියෙන්නේ මේ එතකොට නිරෝධායනයට දාපු ගමන් මේ කොලේ දාන WhatsApp ගෲප් එක. එතකොට අනිත් අදාළ නිලධාරීන් පුළුවන් බලා ගන්න. එතකොට ඒ බලාගෙන ඉන්න පුද්ගලයා කොතනද කියලා ඒ පුද්ගලයාව නිවස තුල දැටි නිරෝධායනයට ලක් කිරීම තමයි අවශ්‍ය ප්‍රධාන දේ. මොකද ඔහු ඉතින් එළියට ගියොත් ෆස්ට් කන්ටැක්ට් වලින් අපි සෙකන්ඩ් කන්ටැක්ට් වලට කරන්නේ මේගොල්ලෝ රෝගී කීනේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ PCR පරීක්ෂණ අපි දැනට කරන්නේ 10 වෙනි දවස් 12 වෙනි දවස් අතර වගේ. 10 14 අතර ගොඩක් වෙලාවට 10 15 12 වෙනකොට අපි කරනවා. ඒ රිපෝට් එකක් ටික කාලයක් කරනවා. එතකොට ඒ අතරේ එයා රෝගියෙක් වෙලා තිබුණොත් 6 වෙනි 7 වෙනි දවසේ ඔහු එළියට ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඔහු තවායට පතරන. අන්න ඒක නවත්ත ගන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම කාර්යය දැනට මේ අවස්ථාවේ ගාමී කම. ඒකෙන් අපි කවුරුත් ගියේ නැත්තම් ගෙදරට ගියේ නැත්තම් මේ මිනිස්සු මොකද කරන්නේ? අර අපි කියපු කොටස උපදේශ අහන්න නැති පිළිපදින්න නැති කොටස තමන්ට අවශ්‍ය විදිහට එළියට ගන්න බලන්න. ඒක නිසා අර
යාන්ත්‍රණය මම හිතන්නේ මම ආයෙ මතක් කරන්න දෙයක් නැහැ. සෞන්දර්ය එක නිලධාරීන්ට අගමනවලට බදාදට මේ විදිහට එක එක නිලධාරීන්ට වත් කරලා තියෙනවා මේක අධීක්ෂණය කරලා. ඒකට අපි නිවේශගත නිරෝධායනට ලක් කරලා යම්කිසි නමක් දුන්නද පුද්ගලයාගේ යම්කිසි නිවසක් නිරෝධායනට ලක් කළාද ඒක කරුණා කරලා අපි පුදුමලන්නේ බලාපොරොත්තු වෙන්නේ අදාළ දවසට එතෙන්ට ගිහිල්ලා. ඒ පුද්ගලයා හරියට නිරෝධායන වෙනවද කියලා බලන්න. ඒක පළවෙනි. එතකොට මේ ගිහාම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ ඒ මිනිස්යාගේ ගේ ඇතුළට ගිහිල්ලා. මේ මිනිස්යා මොනවද කරන්නේ කියලා බලන්න. හරි? කිසිම වෙලාවක මේ මේකෙන්ලා අධීක්ෂණයක් පමණයි. ඕගොල්ලන්ට ප්‍රතිකාර කරන්න යන අවස්ථාවක් නැහැ. හරි? ඒ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ ලීඩේ වැඩිවද ඒවා බලන්න ඒක කියනවනම් අහලා අපිට කියන්න ඕනේ. නමුත් කිසිම වෙලාවක නිවස තුලට යන්න කියලා අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි? අනිවාර්යෙන් ඒ පුද්ගලයා ගෙනල්ලා යාගේ ගෙදර ඉදිරිපසට ඕගොල්ලෝ මිදුනේ ඉඳගෙන අනිවාර්යෙන් මීටර් දෙකකට වඩා දුරක් මීටර් දෙකක් අතකට යන්න ඕනේ. ඊටත් ඈතින් ඉඳගෙන විස්තරය අහලා ඒ පුද්ගලයා නිවස තුල සිටිනවද කියන දේ දරා ගන්න එක පළවෙනිම දේ. ඒකට එහෙම බලලා මම හිතන්නේ මේ නිලධාරීන්ට එක පුද්ගලයෙකුට එක පොලයක් ගන්න පුරවන්න තිබුණා. මම හිතන්නේ මේ පොලේ පුරවන්නේ මම දැන් තාමත් අද එතකොට ෆෝම් එකක් තියෙනවා. ඒ ෆෝම් එක හැම නිලධාරියෙක්ම ගෙදරට ගියාම මේ ගෙදර ලකුණු කරන්න ඕනේ මේ පුද්ගලයා මෙතන සිටියද නැද්ද කියලා. ඒක මේ වෙලාවට ඔබට ඔහුගේ ගහන්න පුළුවන්. ඔබට යම්කිසි රෝග ලක්ෂණ, කොවිඩ් සම්බන්ධ රෝග ලක්ෂණයක්. උන්න ඇඟපත අමාරුව, හිස රජ, උගුර වේදනාව, වියලි කැස්ස ආදී රෝග ලක්ෂණ. බලාපොරොත්තුකින් බඩ දිනසා බඩ යන මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා කියලා. කිසියම් රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ කර යුත්තේ අපිට දැනුවත් කරගන්න. PH මහත්මයාලා PH මහත්මයාලා අපි දැනුවත් කරන අපි එතකොට උන්ට දුරකථනයෙන් අපතලා ගොඩක් වෙලාවට PCR දෙන්නේ ඉක්මනට දෙනවා. එහෙම නැත්නම් ඔහු රෝහල් ගත කර යුතු නම් රෝහල් ගත කරනවා. ඒ එතනින් එහාට අදාළ කටයුතු ටික අපි කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් ඔබගේ බලාපොරොත්තු වෙන ඔය දේ. ඒතකොට යම්කිසි නිලධාරියෙක් හැමදාම ගෙදරට යනවා නම් මේ පුද්ගලයාගේ හරියට නිරෝධායනය. ඒ වගේම තමයි ඔහුට යම්කිසි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ රෝග ලක්ෂණ අමාරුවෙන් ඉස්සෙල්ලා අපිට ඕගොල්ලන්ගේ එනවා. ඒ වගේම තමයි රෝගාබාධ පැත්තෙන් ගත්තොත් මේ අයගේ යම්කිසි සැලකිලි ප්‍රතිශතයක් මේකක්ම කිව්වගේ දීර්ඝකාලීන රෝගාබාධ, දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, තයිරොයිඩ් අමාරු, පිත්ත වල ඒ වගේම බෙහෙත් අරගන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි නිරෝධායන ලක්ෂණයන් පස්සේ සමහර විට බෙහෙත් තිබුණත් මොනවා බෙහෙත් ටික දියුණු නැත්නම් නිරෝධායන වලට බෙහෙත් ටික ගන්න විදියක් නැති වෙනවා. ඒකට අන්න ඒ පවුලට විශේෂ සැලකිල්ලක් දීලා ඔවුන්ගේ ඖෂධ අවශ්‍යතාවය එතන රෝගාබාධ ප්‍රතිකාර කිරීමේ මේ අවශ්‍යතාවය සපුරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඊගාවට ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා සමහර ආහාර වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. මම හිතන්නේ ඒවල කාර්යශීලී කම් තමයි දැනගන්න කරන්නේ. තමයි අපිට කතා කරලා අපිට කතා කරනවා නිතරම ආහාර මඟ සමසිල් ඒවා ගැන කියලා. ඒ වගේ දේවල් මම කරන්නේ ඒවට ප්‍රතිඋත්තර දෙන්නේ අපි නම දීලා තියෙන එක ගාම වේදාරිතුමත් එක්ක කතා කරලා ඒක ඉස්සර ගන්න. නමුත් ඒ පැත්තට අපි බලන්න අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ වගේම ඒතකොට මේ පැත්ත තමයි මම බලාපොරොත්තු වෙන්නේ ග්‍රාමීය කම්පැනිවල යම්කිසි අනිත් පුද්ගලයෙක් නිරෝධායනය කරනවා උත්පල කරයි කියලා. ඊට අමතරව තාමත් වැදගත් දෙයක් අපිට මේ අවශ්‍ය කෙනෙක්ගෙන් දාලා තියෙනවා මොකද මේ ගම් තුල දැන් අපි දන්නවා පැහැදිලිව මේ කොවිඩ් පැතිරෙන්නේ කොහොමද දෙන්නේ අඩි එකතු වෙලා සාදදැටි අපරුසෝ පැවැත්වෙන මලකවල වල ඒවෙන් තමයි දැන් ගොඩක් යන්නේ. සමහර වෙලාවට තාත්තා කොළඹ ඉඳලා විල හදාගෙන ගොඩක් වෙලාවට අපේ පවුලෙන් නවත්ත ගන්න පුළුවන්. නමුත් අපි බලාපු මේ මහුල් ගෙවල් දාන්නේ කරනකොට වගේ ඒ වගේ ලොකු කුකුරු හැදෙනවා. මෙන්න මේ කුකුරු නවත්ත ගන්න මෙන්න මේ උත්සව දැන් ඔය දාන උත්සව මේ තියන්න මාර්තු දික්ෂේප වෙනකන් තියන්න බෑ. මතක් කරලා තියෙන උත්සව වලදී. එතකොට මලගෙයකට එක වෙලකට කොයි වෙලාවක 15කට වඩා ඉන්න බෑ. මහුල් ගෙයකට 15කට වඩා ඉන්න බෑ. වෙන උත්සව පවත්වන්න දෙන්නේ නැහැ. ආගම උත්සව එකතු වෙලා කරන්න දෙන්නේ නැහැ. හරි. එතකොට මේක අපිට හොරෙන් කෙරෙන එක අධීක්ෂණය කරන එකත් මේ ග්‍රාමීය කමිටුවේ කරන්න බලාපොරොත්තු වෙන
ග්‍රාමීය කම්තු ගමේ ඉන්නේ. ගමත් එක්ක සම්බන්ධකම් වැඩි. අනිත් එක තමයි සමහර ලාවට අපි දෙන නිර්දේශ වල ක්‍රියාත්මක වෙන්නේ නැති එක. දැන් සමහර ලාවට අපෙන් අවසර අරගෙන යනවා හරි මහත්යෝ මලකෙදර තියෙන්නේ 15 වෙනි දුරදා එන්න දෙන්නේ මේ මහත්ය කියන එකකින් පිට මුකුත් කරන්නේ නැහැ කියලා. ඒවට ගිහිල්ලා බලනකොට ඉතන ගමම ඉන්නවා. එතකොට අපේ PHM අතර මේ දැසර ඉතාමත්ම කාර්යබහුලයි. එතකොට දැන් වෙනම අපිට අධීක්ෂණය කරන්න තියෙන හැකියාව පොඩ්ඩක් අඩුයි. ඒක තමයි ග්‍රාමීය කමිටුවෙන් යම් කිසියක් සංවිධානය වෙනවද? ඔව් එකට එක්රොක් වෙලා ඉන්නවද? සෞඛ්‍ය ආරක්ෂක විදි පිළිපදින්නේ නැද්ද? කියන දේ අපිට දැනුම් දෙනවා නම් ඉතාමත් වටිනවා. උදාහරණයක් දෙන්න දැන් ගිය සති දෙකකට ඉස්සෙල්ලා කර මට කවුරු හරි නොදන්නා නම්බර එකකින් කෝල් එකක් ආවා. දඹානේ බුදු කුඹුරේ මරණාධාර සම්පූර්ණ තියන්නේ නැහැ. මම නිලධාරී විතර කට්ටිය නෑ සර් අපි ඔක්කොටම එන්න කියලා කීයක් විතර ඉන්නවා. අපෝ 200ක් විතර ඉන්නවා. මම වහාම නම්බර එක අරගෙන මට කියනවා මේ දෙන්නේ ඕඩර් එකක් මේ ෆෝන් එක මම රෙකෝඩ් කරලා ඔයාව කිව්වොත් ඔයාලා නීතිමය කටයුතු කරන වහාම නවත්තන්න. ඒ උපදේශ ආවේ නැත්නම් මොකද වෙන්නේ 100ක 200ක විතර වැක්සින් එකක් දෙනවා දැන් ශරීරෙ දෙක ඉස්සෙල්ලා දුරු කුරේ ගපාන. එතකොට අන්න මේ පණිවිඩය අපිට දීලා මම හිතන්නේ ඒක අපිට කියන්න ඕනේ නේද ඔබතුමාලට බලතර තියෙන පොලිස් නිලධාරීන්ට බලතර තියෙන ග්‍රාමීය නිලධාරීන්ට කියන්න පුළුවන් කෙනෙක් මේ දවස්වල සර්විස් තියෙන සර්විස් එක කරන එක රටේ නීතිය කරනව වැඩ කරනවා කියන එක කියන්න බය වෙන්න අවශ්‍ය නැහැ. මේ දෙක කරන්න දෙන්න බෑ මේ වෙලාවට. එතකොට යන්නේ කුකුරු ගැහිම වලක්වා ගන්න එක ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබලට පාලනය කරගන්න බැරි දෙයක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න අපි ඒ වෙලාවට අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර ওই ටික තමයි මම සෞඛ්‍යමය පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් ඔබතුමන්ගේ බලාපොරොත්තුනේ තොරතුරු අපිට ලබා දීම. එතකොට නිසි නිරෝධායන ක්‍රියාවලිය නිසිත අධීක්ෂණය කිරීම සහ යම් කිසි විදිහකින් ඒකත් වැදගත් ඉතාලක්. දැන් මේ අලුත් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. රෝගීන් දැන් පස්සේ වෙන්නේ රෝගීන් අපිට විස්තර කියන්නේ නැහැ තමන්ගේ ආශ්‍රිතයන් කවුද කියලා. මේක ඇවිල්ලා ලොකු ගැටලුවක් මේ රෝගේ පාලනය කරගන්න. මම හිතන්නේ රටක් විදිහට හැමතිස්සෙම අපි කතා කරනකොට කියන එක තමයි. අපි හැමතිස්සෙම රෝග පාලනය කරන්නයි කියලා ආණ්ඩුවට මිනිස්සුන්ට වයින්නවා. මිනිස්සු මේ දෙන උපදෙස් අපි පිළිපැදලා අපි දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා කොවිඩ් තියෙයි නමුත් මෙහෙම නම් මේ රට කොවිඩ් වලට යන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි තමයි මේ රෝගීන් ගාවට මම මේ කොවිඩ් පටන් ගත්ත දවසේ නම් මම මේ මිනිස්සු ගාවට යනවා. ගිහිල්ලා අහනවා ඔයගොල්ලෝගේ ආශ්‍රිතයෝ කවුද? ඔයගොල්ලන්ට මොනවද තියෙන රෝග ලක්ෂණ කියලා. ඒකට අපි අත්දැකීම් තමයි දැන් මිනිස්සු දන්නවා අපි මේ ප්‍රශ්නේ අහන්න මොනව කරන්නද කියලා. PHM මැද මේ ප්‍රශ්නේ අහන්න මොකටද කියලා. ඒක නිසා මොකද කරන්නේ? හරි තොරතුරු දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කියනවා නම් ගිතදී ඉස්සෙල්ලා සතියේ මේ වයසක අම්මා කෙනෙක් මෙතන මේ එළවලු පැත්තේ කොවිඩ් රෝගියෙක් විදිහට අපි අඳුනගත්තා. මම තමයි PCR පරීක්ෂණයට යන්නේ. පස්සේ මේ අම්මා කතා කරන එක මම ගෙදරට කතා කළා. දැන් මම ආශිර්වාද වහනවා. නේ මහත්තයා. අපි අපේ නෝනා මේ කොවිඩ් ප්‍රශ්නෙත් කිසි ගේ ගෙලියට ගිහිල්ලා නැහැ කියලා. අර සක්කර වෙලා තියෙනවා කිසිම ආශිර්වාදයක නමක් දුන්නේ නැහැ. පස්සේ PHM මහත්තයා අපි ඒක සම්බන්ධ වෙලා ඊට පස්සේ බලකට ආශිර්වාද 20 ගණනකට හොයා ගන්න හම්බුනා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු හරියට විස්තර කියන්නේ නැහැ. නම් මේක පුළුවන් මොකද මොකද හමිදුවා ගමේ ඉන්නේ. අපිට ගමේ ඉන්නේ ගමත් එක්ක සම්බන්ධකම් තියෙනවා. ග්‍රාම නිලධාරීන් ගත්තත් මේගොල්ලෝ එක පවුලක් ගත්තත් මේ පවුලේ මේ පොසිටිව් වෙන්නේ කවුද කියලා දන්නවා. ඒගොල්ලෝත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද කියලා දන්නවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එකට කතා බහ කරන්නේ යන්නේ කොහෙද කියලා දන්නවා. ඒක නිසා මේ ආශ්‍රිතයන් සොයා ගැනීමට මම හිතන්නේ මේකේ සෙකුරිටි තුනක් කියලා කරන්න බෑ. නමුත් ආශ්‍රිතයන් සොයා ගැනීමට අපිට උදව් කරන්නේ කියලා කියන මොකද ඒ දෙන තොරතුර PHM මහත්තයා දුන්නා. PHM මහත්තයාට පුළුවන් ඒ කට්ටියවත් නිරෝධායනය කළ PCR පරීක්ෂණයට යොමු කරන්න. මොකද අපිට තියෙන සම්පත් සීමිතයි. නේ? අපිට එදේන සියලු දෙනාටම PCR පරීක්ෂණ කරන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ හොස්පිටල් කැපැසිටි වල ප්‍රශ්නයක් එකගෙන ඉන්නේ කියලා හැමතැනම කියනවා. ඒකට අපිට මේක වළක්වා ගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන් නිසා වැළැක්වීම තමයි ප්‍රධාන දේ. ඒතර අපි මේ සියලු දෙනාම කරන්නේ වැළැක්වීම. ඒතර වැළැක්වීම නම් කරන්නේ කොහොමද? පළවෙනි දේ රෝගීන් හඳුනා ගැනීම, දෙවෙනි දේ රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම. යම් කිසි පුද්ගලෙක් හඳුනාගත්තන් පස්සේ ඔහුගෙන් තවත් 20-30 ගණන් ලොකු කුකුරු හැදෙන්න දෙන්නට ඔහුගෙන්ම මේ රෝගේ නවත්ත ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේක පාලනය කරගන්න.
තමයි රෝගීන් කියලා හඳුනන රෝගීන් ආන්තියන් කියලා හඳුනාගත්ත නිවෙස්තුනේ කරගෙන මේක සුපර්වයිස් කරන එක ඕන්ගේ වෙනත් රෝගාබාධ සහ වෙනත් අත තියෙනවා නම් ඒවා පිළ කියලා ඒවට ප්‍රතිකාර කරන එක ඒකම ගම තුල වෙන එක්රැසීම් නවත්තන්න උදව් කරන එක සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට උදව් කරන එක මම හිතන්නේ ඒ ආරෙන්න මම හිතන්නේ යම් කිසි ඔය ආහාර මලු සහ ඒ සියලු විදිහට කරන ඒවා ගැන හිතන්නේ මම කතා කරනවා කියන්නේ කතා කරලා තියෙන්නේ ඉස්සු දෙවෙනි කරනවා මට ඔයගලන්ට කියන්නේ ඕන වෙලාවක අපි සම්බන්ධ කරගන්න පුළුවන් ඔයගලන්ට පේජ් එකක් අපිට ඒ විෂය අතරම අපේ ෆෝන් වැඩ කරනවා තමයි ඉසිනම් ගන්න තව ටික වෙලාවකින් ගත්තාම අපි අනිවාර්යෙන් කතා කරනවා ඕනෑම ගැටලුවක් කොවිඩ් සම්බන්ධ ඕනෑම ගැටලුවකදී අපි සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් වෙන ඕන්ලයින් අපිට කතා කරන්න සූදානම් වෙනවා